හරිනේ. තව දෙන්නේ පොඩක් තුන් දෙනෙක් සම්බන්ධ වෙන්න ඕනේ. සර් මොකද්ද ලියන්න කිව්වේ? මේ ටික ලියාගත්තද? ඔව් සර්. කාණ්ඩ වලට වෙන් කරාද? නෑ සර්. වෙන් කරන්න කියලා මම ප්‍රශ්න දුන්නේ. කිසියම් ලක්ෂණයකට අදාළව වෙන් කරන්න මෙතන තියෙන ඔක්කොම කට්ටිය. එතකොට මේ වෙන් කරපු ලක්ෂණය ලියන්න ඕනි. කණ්ඩායමේ නම ලියන්න ඕනි. සර් එක කණ්ඩායමයිද පුළුවන්? එහෙම කිව්වේ නෑනේ මම. ඔයාලට කැමති කණ්ඩායම් ගන්නට වෙන් කරගන්න පුළුවන්. හරි අපි පටන් ගමු. හරි. ඔයාලා ඉස්සෙල්ලාම බෙදුවේ කොහොමද කණ්ඩායම් දෙක? බෙදාගත්තේ. සතුන් ඉලක්කම්. ආන්න හරි. සතුන් සහ ඔව් ඉලක්කම් නැත්නම් සංඛ්‍යාංක. හරි. මම සත්තු ටික එක පැත්තකට ගන්නවා දැන්. මම මේ පැත්තට ගන්නම්කෝ. ගෝණා. ඊට පස්සේ සිංහයා. චීතා. ගවයා. පූසා. නරියා. කොටියා. ඔය කට්ටියනේ මම දීලා තියෙන සත්තු ටික. ඔන්න මම වෙන් කරගත්තා. ඒ වගේම සංඛ්‍යා ටිකත් අපිට වෙන් කරගන්න මේ සංඛ්‍යා කියලා මේ කොටසක් වෙන් කරගන්න පුළුවන් කණ්ඩායමක්. එක දෙක තුන හතර පහ හය හත ඔය විදිහට. දැන් මේ තියෙන්නේ සංඛ්‍යා. මේ තියෙන්නේ සතුන්. නැත්නම් සිව්පා සතුන් කියලා මට මේ කට්ටියට දෙන්නත් පුළුවන්. සතුන්. දැන් මේ සතුන් අපිට වර්ග කරන්න පුළුවන් නිශ්චිත ලක්ෂණයකට අදාළව. කොහොමද වෙන් කරගන්න පුළුවන්? සත්තු ටික. ශාක භක්ෂක, මාංශ භක්ෂක, සර්ව භක්ෂක. ශාක භක්ෂක. ඊළඟට මාංශ භක්ෂක. සර්ව භක්ෂක. අන්තිමට සර්ව භක්ෂක. හරි. ශාක භක්ෂක සත්තු කවුද මෙතන ඉන්නේ? ගෝනා, මුවා, හාවා. ගෝනා, මුවා, හාවා. ගවයා. ඔය කට්ටියනේ. මාංශ භක්ෂක සත්තු කවුද? සිංහයා. අයින සිංහයා. චීතා. කොටියා. නරියා. ඔය කට්ටිය විතරයිද? ඔය කට්ටිය විතරයි නේද? ඔව් සර්. සර්වභක්ෂක සත්තු කවුද ඉන්නේ මෙතන? පූසා. එච්චරයි නේද? ඔව් සර්. හරි. සංඛ්‍යා ටික කොහොමද අපිට වෙන් කරගන්න පුළුවන්? ඔත්තේ සංඛ්‍යා, ඉරට්ටේ සංඛ්‍යා. එන්නම තව වෙන් කරගන්න පුළුවන් නේද? මෙන්න එකක්. මෙන්න තව එකක්. මෙන්න තව එකක්. තව මේ තියෙන ඔත්තේ සංඛ්‍යා. මෙන්න ඉරට්ට සංඛ්‍යා. තව මොනවද වෙන් කරගන්න පුළුවන්? සංඛ්‍යා වර්ග. ප්‍රථමක සංඛ්‍යා.
ප්‍රථමක සංඛ්‍යා සංයුත සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා අවිගා සංයුත සංඛ්‍යා ත්‍රිකෝණ සංඛ්‍යා දෙකෙන් බෙදෙන සංඛ්‍යා ආයෙම මෙතන ඉන්නවා ඊකට සංඛ්‍යා කියන්නේ ඒ කට්ටිය නේද හරි සමචතුරස්‍ර සංඛ්‍යා ඔව් එහෙමත් පුළුවන් ඔව් දැන් මම මේ ටික වෙන් කර ගන්නවා සංඛ්‍යා සමූහය ඔත්තේ සංඛ්‍යා කිව්වම අයිති වෙන සංඛ්‍යා ටික 1 3 5 7 ඉරට්ට සංඛ්‍යා ටික මොනවද අයිති වෙන්නේ 2 4 6 2 4 6 ඔව් ත්‍රිකෝණ සංඛ්‍යා මොනවද 1 3 6 1 3 6 ප්‍රථමක සංඛ්‍යා මෙතන තියෙනවා මොනවද 1 4 1 4 4 ප්‍රථමක සංඛ්‍යාවක්ද දැන් ඔයාලා කිව්වනේ ඉස්සෙල්ලා ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යා කියලා. හතර ප්‍රථමක සංඛ්‍යා නෙමෙයිද? ඔව්. 1 3 5 එක ප්‍රථමක සංඛ්‍යාවක්ද එක එකත් නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. එකට එක සාධකයකින් තියෙන ඉතින් ආ ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්න බෑනේ. ඒතකොට සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යා කියන්නේ ඒ සංඛ්‍යාවට තියෙන සාධක දෙක වෙන්නේ එක සහ එම සංඛ්‍යාව විතරයි. එක සහ එම සංඛ්‍යාව පමණයි සාධක වෙන්නේ. එතකොට එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙන සංඛ්‍යාව. වෙනත් සංඛ්‍යාවකින් බෙදෙනවා නම් ඒක ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්නේ නැත. එතකොට එකට තියෙන එක සාධකයයි. එයා ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. දෙකට සාධක දෙකක් තියෙනවා. මොනවද තියෙන සාධක දෙක? 1 සහ 2. එතකොට 2 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. 3 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. එයාට සාධක දෙකයි. 1 සහ 3. 4 ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. ඇයි? එයාට සාධක 3ක් තියෙනවා. මොනවාද මේ කුමන සංඛ්‍යාවලින්ද 4 බෙදන්න පුළුවන්? එකෙන් බෙදන්න පුළුවන්. එකෙන් පුළුවන්, දෙකෙන් පුළුවන්, හතරෙන් පුළුවන්. එතකොට 1 සහ එම සංඛ්‍යාව 1 සහ එම සංඛ්‍යාව හැරුණාම තවත් සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන් නම් එයා ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්නේ එයා නැහැ. ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. ඊට පස්සේ 5 ප්‍රථමක සංඛ්‍යාව. 6 ප්‍රථමකද? නෑ 6 සංඛ්‍යා නෑ හැර දෙකෙන් බෙදන්න පුළුවන් තුනෙන් බෙදන්න පුළුවන් එහෙනම් එයා ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි 7 ප්‍රථමක සංඛ්‍යාවක්. සංඛ්‍යාවක් එයා බෙදන්න පුළුවන් 1 සහ 8න් පමණයි ඊළඟට බලන්න සංයුත සංඛ්‍යා මොනවද තියෙන සංයුත සංඛ්‍යා ඒ කියන්නේ සාධක දෙකකට වඩා වැඩියෙන් තියෙන සංඛ්‍යා මොනවද 4 4 සහ 6 පමණයි නේද තියෙන්නේ මෙතන ඔව් සර් ඔව් එතකොට දැන් ඔයාලට පේනවා ඇති මේ මම බෝඩ් එකේ ඉස්සෙල්ලා ලියලා දුන්න ඔයාලට සත්තුන්ගේ නම් ටිකක් සහ සංඛ්‍යා කීපයක්. ඒවා ප්‍රධාන වශයෙන් ඔයාලා කාණ්ඩ දෙකකට ඉස්සෙල්ලා වෙන් කරගත්තා සතුන් සහ සංඛ්‍යා කියලා. ඒ සතුන් වෙන් කරගත්තා ඔයාලා මාංශ භක්ෂක සතුන්, ශාක භක්ෂක සතුන්, සර්ව භක්ෂක සතුන් ඔය ආදී වශයෙන්. ඒ ලක්ෂණ වලට අදාළව වෙන් කරලා තියෙනවා. ඒ වගේම සංඛ්‍යා සමූහයක් ඒ සංඛ්‍යාවල තියෙන ලක්ෂණ වලට අදාළව වෙන් කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ඔත්තේ සංඛ්‍යා සහ ඉරට්ට සංඛ්‍යා. ඒ කියන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යා සහ දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා. ඒ විදිහට වෙන් කර ගන්න පුළුවන්. ඒ වගේම ත්‍රිකෝණ සංඛ්‍යා, සංඛ්‍යා වර්ග අනුව අපිට වෙන් කර ගන්න පුළුවන්. ප්‍රථමක සංඛ්‍යා, සංයුත සංඛ්‍යා ඔය ආදී වශයෙන්. එතකොට මේ විදිහට කිසියම් සමූහයකින් නිශ්චිත ලක්ෂණයකට අදාළ මේ තියෙන නිශ්චිත ලක්ෂණය මේ වෙන් කරගන්න භාවිතා කරපු ලක්ෂණය තමයි මේ තියෙන්නේ. මේ තියෙන වෙන් කරගන්න භාවිතා කරපු ලක්ෂණ ටික. මෙන්න මේ වගේ කිසියම් ලක්ෂණයකට අදාළව වෙන් කරගන්න පුළුවන් කණ්ඩායමකට තමයි පුතේ කුලකයක් කියලා කියන්නේ. කුලකයක් කියලා කියන්නේ. එතකොට ඔයාලගේ පන්තියේ ඕන තරම් කුලක තියෙනවා. පන්ති කාමරයේ තියෙන කුලක මොනවද? ඒ කියන්නේ පන්ති කාමරයේ ගොඩාක් දේවල් තියෙනවනේ නේද? ළමයි ඉන්නවා, වස්තුන් තියෙනවා. ඔය විදිහට ගත්තට පස්සේ ඒවා වෙන් කරගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ලක්ෂණ වලට අදාළව මොනවද වෙන් කරගන්න පුළුවන් පන්ති කාමරයේ තියෙන දේවල්? පිරිමි ළමයි සහ ගෑනු පිරිමි ළමයි සහ ගැහැණු ළමයි. තව
දෙස්පුටු ඒ කියන්නේ භෞතික ද්‍රව්‍ය. වස්තුන් නේද? තව පණ ඇති දේ පණ නැති දේ. පණ ඇති දේ සහ පණ නැති දේ. ඔය විදිහට. තව දැන් ළමයි ටික කොහොමද වෙන් කරගන්න පුළුවන් අපිට පන්තියේ ඉන්න? ගැහැණු ළමයි පිරිමි ළමයි ඒක හරි. තව මොනවද? ඇයි ශිෂ්‍ය නායකයින් පන්ති නායකයින් වෙන් කරගන්න බැරිද? උසමිටි. උස මිටි හොඳ අදහසක්. උස ළමයි මිටි ළමයි වෙන් කරගන්න පුළුවන් දැන් අපිට හරියටම පන්තියේ. දැන් මෙතන මම ඔයාලා ඉඳියන මම ඕක ගන්නවා. උස ළමයි සහ මිටි ළමයි වෙන් වෙන්න කියලා. කොහොමද වෙන් කරන්නේ අපි අසිරු? අනේ අසිරු කියන්න බලන්න. මොකද දැන් උස මිටි කියන එක වෙන් කරගන්න පුළුවන්ද අපිට? පුළුවන්. කොහොමද වෙන් කරන්නේ? ඒකෙක් නෑ උස බලලා. ඒක තමයි. හැමෝමටම උසක් නැද්ද? තියෙනවා එහෙමනම් හැමෝම උස නැද්ද? උසයි එතකොට මිටි අය හොයාගන්නේ කොහොමද එතන? ළමයි එළියට කොහොමද මිටි අය වෙන් කරගන්නේ? නැත්නම් අදහසක්. ඉස්සෙල්ලාම පතිය උසලාමයා හොයාගෙන එයාගේ සයිස් කට්ටිය හොයාගෙන එයාට වඩා මිටි අය දැන් අපි හිතමු ළමෙක් අහමු ලෙස තෝරගන්නවා. ඒ ළමයට වඩා උස වැඩි කට්ටියයි ඒ ළමයට වඩා උස අඩු කට්ටියයි අපිට ඒ ළමයා තියාගෙන හොයාගන්න පුළුවන් නේද? ඒක හරි. ඒක එක ක්‍රමයක්. තව එතකොට සාපේක්ෂයි පුතේ. සාපේක්ෂයි. කෙනෙක් මත තමයි අනිත් එක තීරණය වෙන්නේ. ඇයි මීටර රූලෙන් අපිට බැරිද කිසියම් උසක් මැනගෙන අන්නේ උසට වඩා වැඩි කට්ටිය සහ අඩු කට්ටිය තෝරගන්න? පුළුවන් සර් පුළුවන්. එතකොට උස ළමයි කිව්වොත් එහෙම අපිට ඒක වෙන් කරගන්න පුළුවන් ඔය කියන සමූහයෙන්. උස ළමයි මිටි ළමයි වෙන් කරගන්න පුළුවන්ද? උස ළමයි සහ මිටි ළමයි කියන අය වෙන් කරගන්න බෑ. ඒවා කුලක වෙන්නේ නැහැ එතකොට. එතකොට බර ළමයි බර අඩු ළමයි හොයාගන්න පුළුවන්ද? පුළුවන් සර් වෙන් කරගන්න. බර බලලා ඔව් කියන්නකෝ මට උදාහරණයක්. එක ළමයිගේ බර මැනලා ඒ ළමයාට වඩා බර වැඩි ළමයිනොයි බර අඩු ළමයිනොයි හොයන්න. ආව් එක ළමයිගේ බර මැනලා ස්කන්ධය මැනලා ඒ ළමයට වඩා ස්කන්ධයෙන් වැඩි ළමයි සහ අඩු ළමයි හොයාගන්න පුළුවන්. අර උස එකේදීත් අපිට පුළුවන් කොහොමද මීටර වල භාවිතා කරලා අපි හිතමු සෙන්ටිමීටර් 100ක් කියලා. සෙන්ටිමීටර් 100ට වඩා උස ළමයි හොයාගන්නත් පුළුවන්. සෙන්ටිමීටර් 100ට වඩා මිටි ළමයි හොයාගන්නත් පුළුවන්. ඒ වගේ කොටස් දෙකකට ඒ විදිහට වෙන් කරගන්න පුළුවන්. හැබැයි පොදුවේ ගත්තොත් උස ළමයි කියලා අපිට ඒක සමූහයකින් නිශ්චිතව වෙන් කරගන්න පුළුවන්ද? බෑ. හැමෝටම උසක් තියෙනවා. බර ළමයි කිව්වම හැමෝටම යම් කිසි බරක් තියෙනවා නේ කියන්නේ ස්කන්ධයක් තියෙනවා. ඒ වගේම ලස්සන ළමයි එහෙම තෝරගන්න පුළුවන්ද? බෑ. ලස්සන ළමයි කැත ළමයි වෙන් කරගන්න. සුදු ළමයි කළු ළමයි වෙන් කරගන්න පුළුවන්ද? පුළුවන් සර් කොහොමද වෙන් කරන්නේ? එක සුදු ළමයෙක්ව තෝරලා ඒ සුදු ළමයාගේ ඉන්න ළමයි ටික තෝරලා අනිත් අය ඒ කියන්නේ ඒ කිසියම් මේ කියන්නේ හැමේ පාට අනුව ළමෙක් තෝරගන්නවා අපි ඉස්සලා. ඒ ළමයාගේ වර්ණයත් එක්ක අනිත් තමයි සංසන්දනය කිරීම නේද උතෙන්දි කරන්නේ. ඔව් සර් එතකොට ඒක සාපේක්ෂ වෙනවා පුතේ.
ඒක අපිට සලකන්න බැරි වෙනවා. මොකද අපි කොහොමද සුදු කට්ටිය තෝරගන්නේ? දැන් උතන ළමෙක් ගත්තොත් නම් ඒක අපිට මේ ළමයාට වඩා සුදු ළමයි. මේ ළමයාට වඩා පැහැයෙන් අඩු ළමයි. ඒ විදිහට අපිට ඒක ගන්න පුළුවන් වෙන් කළා. කොටස් වලට වෙන් කර ගන්න පුළුවන්. එතකොට ඒක කුලකයක් වෙනවා. නමුත් සුදු ළමයි කිව්වොත් ඒක පොදුවේ කුලකයක් වෙන්නේ නැහැ. උස ළමයි කිව්වොත් ඒක පොදුවේ කුලකයක් වෙන්නේ නැහැ. ලස්සන ළමයි කිව්වට ඒක පොදුවේ කුලකයක් වෙන්නේ නැහැ. මිටි ළමයි කිව්වට ඒක පොදුවේ කුලකයක් වෙන්නේ නැහැ. ඒ වගේම බර ළමයි කිව්වට ඒක පොදුවේ කුලකයක් වෙන්නේ නැහැ. පැහැදිලිද එහෙමනම්? ඔව් සර්. හරි. කුලකයක් කියන එක පැහැදිලිද? ඔව් සර්. හරි. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගත්තොත් කුලකයක් වෙනවද නැද්ද? කියන්න. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක. වෙනවා සර්. ඔව්. ඊට පස්සේ සබරගම් පළාතට අයත් දිස්ත්‍රික්ක ගන්න බැරිද? වෙනවා. ලංකාවේ තියෙන දිස්ත්‍රික්ක වලින් සබරගම් පළාතට අයිති දිස්ත්‍රික්ක ටික අපිට වෙන් කරලා ගන්න පුළුවන්. ඒ වගේම නුවර මේ මධ්‍යම පළාතට අයිති දිස්ත්‍රික්ක ටික අපිට වෙන් කරලා ගන්න පුළුවන්ද බැරිද? පුළුවන් සර්. පුළුවන්. ඔව්. ඊට පස්සේ ඔය විදියට ගියාට පස්සේ මෙන්න මේ කුලකවලට දැන් මේ තියෙන්නේ කුලක. මේ තියෙන්නේ මොනවද? කුලක. මේ තියෙන්නේ සතුන් සිව්පා සතුන් කියන්නේ කුලකයා. සංඛ්‍යා කියන්නේ කුලකයා. ශාකභක්ෂක සතුන් කියන්නේ කුලකයා. මෙන්න මෙයාට අයිති කුලකයා. මාංශභක්ෂක සතුන් කියන්නේ මේ මෙයාට අයිති කුලකයා. සර්වභක්ෂක සතුන් කියන්නේ මෙයාට අයිති කුලකයා. එතකොට මේ කුලකවලට අයිති වෙන දේවල් වලට අපි නමක් කියනවා. කුලකයකට අයිති වෙන දේවල් වලට. මෙන්න මේ කුලකයකට අයිති වෙන දේවල් වලට අපි කියනවා පුතේ ඒ කුලකයේ අවයව කියලා. මොනවා කියලාද කියන්නේ? අවයව. අවයව. අපි ඉස්සෙල්ලාම ලියාගමු කුලකයක් කියන්නේ මොකක්ද කියන එක. ලියා ගන්න තරු ලකුණක් දාලා. සර් පොඩ්ඩක් ඉන්න. හරි. කියන්න සර්. කිසියම් සමූහයකින් නිශ්චිත ලක්ෂණයකට අදාළව කිසියම් සමූහයකින් නිශ්චිත ලක්ෂණයකට අදාළව වෙන් කරගත හැකි කණ්ඩායමක් කුලකයක් ලෙස හඳුන්වයි. ඔව්. කුලකයක් ලෙස හඳුන්වයි. උදාහරණ විදිහට ලියා ගන්න කිහිපයක් කියන්න මම. වෙන කර හැකි කණ්ඩායමක්. ඔව් කණ්ඩායමක්. කියන්න තරුණිනි. කුලකයක් ලෙස හඳුන්වයි. හරි. උදාහරණ විදිහට අපි කීපයක් ලියාගමු. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතට අයත් දිස්ත්‍රික්ක ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතට අයත්
දිස්ත්‍රික්ක ඊළඟ තරු ලකුණ එකත් 10ත් අතර ඒ උදාහරණයකද ඔව් මේ උදාහරණ ටික ලියාගන්න තරු ලකුණු දාලා පල්ලෙහාට එකත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා ඊළඟ එක පෙරදිග සංගීතයේ ස්වර රහව යන්නෝ පෙරදිග සංගීතයේ ස්වර එතකොට කුලක සඳහා අයිති නොවන දේවල් සඳහා උදාහරණ මොනවද අපිට ගන්න පුළුවන්? කුලක වලට අයිති වෙන්නේ නැති ඒවට. ලස්සන ළමයි, බර ළමයි, උස ළමයි ඒවා කුලක වෙනවද? නෑ. මිටි ළමයි නේද? බරින් අඩු ළමයි, මහත ළමයි, කෙට්ටු ළමයි ඒවා වෙන් කරගන්න පුළුවන්ද? එහෙනම් ලියාගන්න මෙහෙම අලුත් රුලකින් පහත දැක්වෙන්නේ මාතෘකාවද නෑ අලුත් රුලකින් ලියාගන්න පහත දැක්වෙන්නේ කුලකයක් නොවන අවස්ථා කිහිපයකි. කුලකයක් නොවන අවස්ථා කිහිපයකි. ලියාගන්න උදාහරණ සඳහා මේවා උස ළමයි ඊළඟ තරු ලකුණ මිටි ළමයි උස ළමයි මිටි ළමයි ඊළඟ එක මහත ළමයි ඊළඟ උදාහරණය ලස්සන ළමයි හරි මම දැන් ඔයාලට දීපු එක අවස්ථාවක් ගන්නවා මධ්‍යම පළාතට අයත් දිස්ත්‍රික්ක මොනවද? මධ්‍යම පළාතට අයත් දිස්ත්‍රික්ක වෙන්නේ මොනවද? මහනුවර නුවරඑළිය මාතලේ හරි නුවරඑළිය මාතලේ
මේ දිස්ත්‍රික්ක තුන ගත්තොත් මධ්‍යම පළාතට අයිති දිස්ත්‍රික්ක ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතට අයිති දිස්ත්‍රික්ක. එතකොට මේ තියෙන්නේ මේ කුලකයක්. මධ්‍යම පළාතට අයිති දිස්ත්‍රික්ක කියන්නේ කුලකයක්. ඒ කුලකයට අයිති වෙන දේවල් ටික තමයි මේ තියෙන්නේ. මේ කුලකයට අයිති වෙන දේවල් ටික තමයි මේ තියෙන්නේ. මෙන්න මේවට තමයි පුතේ අපි කියන්නේ අවයව කියලා. මොනවා කියලාද කියන්නේ මේවට? අවයව කියලා. එහෙනම් කිසියම් කුලකයකට අයිති වෙන දේවල් වලට අපි කියනවා එම කුලකයේ අවයව කියලා. ලියා ගන්න මෙහෙම තරු ලකුණක් දාලා. කිසියම් කුලකයකට කිසියම් කුලකයකට අයත් දෑ නැත්නම් අයිති දෑ කිසියම් කුලකයකට අයත් දෑ එහි අවයව ලෙස කිසියම් කුලකයකට අයත් දෑ එහි අවයව ලෙස හඳුන්වයි. එහි අවයව ලෙස හඳුන්වයි. දැන් බලන්න මෙතන තියෙන උදාහරණයක් මධ්‍යම පළාතට කියලා දීලා තියෙන පළාතට එන්න ඕනි කියලා. පළාතට අයත් දිස්ත්‍රික්ක ලියා ගන්න මේක. මධ්‍යම පළාතට අයත් දිස්ත්‍රික්ක මහනුවර, නුවරඑළිය, මාතලේ. සේක උදාහරණයක් ඒක. මොකද්ද සර්? උදාහරණයක් මේක ලියා ගන්න. හරිද පුතේ? හරි සර්. නෑ සර්. හරි සර්. පොඩ්ඩක් ඉන්න සර්. තිසර හරිද? සර් මොකද කරන්න කිව්වේ? මේ උදාහරණ ලියා ගන්න කියලා කිව්වේ. ලියාගෙන ඉවරයිනේ? හරි. ඔව් සර්. ලියා ගන්න අනුමාත්‍රිකාවක්. දැන් මෙතනින් පස්සේ මම ප්‍රශ්න දෙනවා ඔයාලට. කුලකයක් ලියා දැක්විය හැකි කුලකයක් ලියා දැක්විය හැකි ආකාර කුලකයක් ලියා දැක්විය හැකි ආකාර
කුලකයක් ලියා දැක්විය හැකි ආකාරය. දැන් මේ බලන්න. දැන් අපි අර ඉස්සෙල්ලා ලිව්වා මධ්‍යම පළාතට අයත් දිස්ත්‍රික්ක ටික. මධ්‍යම මම ආයි පාර ඒක ලියන්නම්කෝ. පළාතට අයත් දිස්ත්‍රික්ක. මේක කුලකයක්. ශ්‍රී ලංකාවේ පළාත් කියන කුලකයට අයිති වෙන කුලකයක් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක වලට අයිති වෙන කුලකයක් තමයි මේ මධ්‍යම පළාතට අයිති වෙන දිස්ත්‍රික්ක ටික. එතකොට මේ විදිහට ගන්න පුළුවන් දිස්ත්‍රික්ක වෙන්නේ මහනුවර, නුවරඑළිය, මාතලේ. ඔය දිස්ත්‍රික්ක තුන. එතකොට මේ කුලකයක් දක්වන්න පුළුවන් කුලකයක් ලියා දක්වන්න පුළුවන් ආකාර තුනක් ගැන අපි මෙතෙන්දී ඉගෙන ගන්නවා. තුනක් ගැන ඉගෙන ගන්නවා. ඔය තුනෙන් එකක් ගැන තමයි මම මේ පළවෙනියටම කියා දෙන්න යන්නේ ඔයාලට. අපිට කුලකයක් දක්වන්න පුළුවන් කුලකයකට අයිති වෙන දේවල් වලට අපි කියනවා පුතේ ඒ කුලකයේ අවයව කියලා. එතකොට අවයව ඇසුරෙන් අපිට දක්වන්න පුළුවන් කුලකයක්. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ තියෙන්නේ මධ්‍යම පළාතට අයත් දිස්ත්‍රික්ක. එතකොට හැම වෙලාවෙම මතක තියාගන්න මේ අවයව ඇසුරෙන් කුලකයක් දක්වනකොට කුලකයක් අවයව ඇසුරෙන් දක්වනකොට ඒ අවයව ටික ලියන්න ඕනි පුතේ සංගල වරහණක් ඇතුලේ. සංගල වරහණක් ඇතුලේ තමයි මේ අවයව ටික ලියන්න ඕනි. ඒ වගේම මේ සංගල වරහණ ඇතුලේ තියෙන අවයව මාරු කළාට ගැටලුවක් නැහැ. මේ සංගල වරහණ ඇතුලේ තියෙන අවයව ටික මාරු කළාට ගැටලුවක් නැහැ. එහෙට මෙහෙට මාරු කළාට ගැටලුවක් නැහැ. හැබැයි එළියට යවන්න බෑ. ඒ වගේම අවයව වෙන්කරන්න කොමා ලකුණක් භාවිතා කරන්න වෙනවා. අවයව ටික වෙන්කරන්න කොමා ලකුණු භාවිතා කරන්න වෙනවා. අවයව වෙන්කරන්න කොමා ලකුණු භාවිතා කරන්න වෙනවා. ඔය තියෙන මූලික ලක්ෂණ. ඒ වගේම මේ කුලකය නම් කරන්න අපිට ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරක් භාවිතා කරන්න වෙනවා. දැන් මධ්‍යම පළාතට අයත් දිස්ත්‍රික්ක කියන කුලකය අවයව ඇසුරෙන් දක්වනකොට අපි නම් කරන්න භාවිතා කරා නම් කැපිටල් A තවත් ආකාර දෙකක් තියෙනවා. එතකොට ඔක්කොම ආකාර තුනකට දක්වනවා. මෙන්න එක ආකාරයකට දක්වලා තියෙන්නේ. තවත් ආකාර දෙකක් තියෙනවා. ඒ ආකාර දෙකට දක්වන කොටත් පුතේ හැම වෙලාවෙම මේ කුලකේ නම් කරගන්න වෙන්නේ මෙන්න මේ ඉංග්‍රීසි අක්ෂරය මගින්. මේ කැපිටල් A කියන ඉංග්‍රීසි අක්ෂරය මගින්. තේරුණාද? ඒ වගේම අපි ගත්තොත් තව එකක් මේ විදිහට. තව කුලකයක් මම ගන්නවා ඔයාලට. මේ බලන්නකෝ. 1454 යන සංඛ්‍යාවේ ඉලක්කම් මේ සංඛ්‍යාව ගොඩනගෙන්න භාවිතා කරලා තියෙන ඉලක්කම් ටික මොනවද? මේ සංඛ්‍යාව ගොඩනගන්න භාවිතා කරලා තියෙන ඉලක්කම් ටික මොනවද? මම දැන් කියන්න බලන්න. ඔය සංඛ්‍යාව ගොඩනගන්න භාවිතා කරලා තියෙන ඉලක්කම් ටික. 1 4 භාවිතා කරලා තියෙනවා. ඔව්. 1 භාවිතා කරලා තියෙනවා, 4 භාවිතා කරලා තියෙනවා, 5 භාවිතා කරලා තියෙනවා. ආයිත් පාරක් අපි 4 ලියන්න ඕනිද? ආයිත් පාරක් 4 ලියන්න ඕනිද? නෑ. ඇයි අර එකපාරක් 4 ලියලා හරි. එකපාරක් ලියන නිසා ආයිත් පාරක් ලියන්න ඕනි වෙන්නේ නැහැ. එහෙමනම් කුලකයක තියෙන අවයව ලියන්නේ කී පාරද? එකපාර. 10 පාරක් තිබුණත් ඒ අවයවය ලියන්න ඕනි කී පාරද? එකපාර. තේරුණාද? හරි. එහෙමනම් මේකත් කුලකයක්. ඒ කුලකයේ අවයව ඇසුරෙන් තමයි මම මේ දක්වලා තියෙන්නේ. එතකොට ඒකත් අපිට නම් කරන්න පුළුවන්. මෙයාව දැන් අපිට නම් කරන්න පුළුවන්ද කැපිටල් A කියලා? බෑ. මේ උඩ නම් කරන්න තියෙන්නේ. ඒ නිසා මෙයාව නම් කරනවා වෙනත් ඉංග්‍රීසි අක්ෂරයකින්. හරි. එතකොට කුලකයකට අයිති වෙන දේවල් වලට කියනවා මේ කුලකයේ අවයව කියලා. මේ කුලකයේ අවයව ඇසුරෙන් දැක්වීමදී සංගල වරහන් තුල දක්වන්න වෙනවා.
ඒ වගේම අවයව ඇසුරෙන් දක්වනකොට කුලකයක් ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකින් ලොකු අකුරකින් නම් කරගන්න වෙනවා. එක අවයවයක් ලියනකොට ලියන්නේ එකපාරයි. අවයව වෙන් කිරීම සඳහා කොමා ලකුණු භාවිතා කරනවා. මම තව කුලකයක් ලියන්නේ. මේ අපි භාවිතා කරන ලක්ෂණ ටික තමයි දැන් මම මේ මතු කරගන්නේ. ඉරට්ට සංඛ්‍යා කියලා ලියනවා. ඉරට්ට සංඛ්‍යා සමූහයකින් අපිට ඉරට්ට සංඛ්‍යා වෙන් කරලා ගන්න පුළුවන්. මට කියන්නකෝ බලන්න මිහින් කියන්න බලන්න මට ඉරට්ට සංඛ්‍යා කිහිපයක්. ඉරට්ට සංඛ්‍යා කුලකයට අයිති වෙන අවයව කිහිපයක් මිහින් කියන්න. 2 හරි 4 හරි 6 හරි 8 හරි 10 හරි 12 හරි 14 හරි 16 හරි 18 හරි 20 හරි තව ලියන්න බැරිද? පුළුවන්. පුළුවන්. දැන් මාත් බලාගෙන ඉඳී ඒකයි. තව මෙයා කිව්වනම් තවම ලියනවා. දැන් මේ කුලකය ලියලා ඉවර කරන්න පුළුවන් ද අවයව ටික? බෑ. බෑ. මේ කුලකයේ තියෙන අවයව ලියලා ඉවර කරන්න බෑ. මෙන්න මේ වගේ වෙලාවට අපි මොකද්ද කරන්න ඕන? ඊතලයක් ගන්න. ටික ලියලා තව අවයව 3ක් හෝ 4ක් ලියලා මම 3ක් හෝ 4ක් ගන්න ඕනි. ඊට පස්සේ අපි මේ රටාව මේ ආකාරයටම ඉස්සරහට ගලාගෙන යනවා නම් අන්තිම ඉලක්කම පහු කරලා කොමාවක් දාලා මොකද්ද කරන්නේ අපි? 33ක් කියලා නවත්තනවා. 30 ගොඩක් නෙවෙයි. 33යි තියන්නේ. 33ක් කියලා නවත්තලා දානවා. දැන් මෙහෙම තිබිච්ච ගමන් අපි තේරුම් ගන්න ඕනි මේ කුලකේ අවයව ඉස්සරහට තියනවා හරියට හරි. තවත් ඉස්සරහට මේ විදිහටම ගලාගෙන යනවා කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට මෙතන එකම අවයවයේ කිහිප වාරයක් ඉදලා තියෙනවද? නෑ සර්. නෑ. පැහැදිලිද? ඔව් සර්. හරි. එහෙනම් මෙන්න අපිට මේ කුලක තුන භාවිතා කරලා වැදගත් ලක්ෂණ ටික අපි දැන් මතු කරගෙන තියෙනවා. එතකොට එකක් තමයි මේ ප්‍රධාන වශයෙන් මේක ගත්තොත් මේ කුලකයක් අවයව ඇසුරෙන් දැක්වීම තමයි මේ පළවෙනියට මම ඔයාලට දීලා දෙන්නේ. කුලකයක් අවයව ඇසුරෙන් දැක්වීම. එතකොට අවයව ඇසුරෙන් දක්වනකොට ඒ අවයව වෙන් කරන්න කොමා ලකුණක් භාවිතා කරලා තියෙනවා. අවයව ටික සෑම විටම සංගල වරහන් තුල ලිවිය යුතු වෙනවා. ඔන්න ඒ ලක්ෂණ ටික. ඒ වගේම එක අවයවයක් ලියන්න පුළුවන් එකපාරයි ලියන්න පුළුවන්. අවයව ලියලා ඉවර කරන්න බැරි නම් අන්තිමට කමාවක් දාලා 33ක් කියලා අවසන් කරනවා. ඒ වගේම කුලකයක් ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකින් නම් කරනවා. ඔන්න ඒ ටික මේකෙදී වැදගත් වෙනවා. හරි. ලියා ගන්න මෙහෙම අංක 1 දාලා ලියා ගන්න. අංක 1 දාලා ලියා ගන්න. කුලකයක අවයව පොඩ්ඩයින්ද මම ලියා ගන්න දැන් කට්ටේ ආයිත් සම්බන්ධ වෙන්න කට් උනාට පස්සේ කුලකයක අවයව සංගල වරහන් තුල ලිවීමෙන් කුලකයක අවයව සංගල වරහන් තුල ලිවීමෙන් කුලකයක අවයව සංගල වරහන් තුල ලිවීමෙන් කුලකය ලියා දැක්වීම කුලකයක අවයව සංගල වරහන් තුල ලිවීමෙන් කුලකය ලියා දැක්වීම. හරි. දැන් ඔයාලා මෙන්න මේ ප්‍රධාන කුලක